සම්බුදු සරණයි පිනැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ සදැහැති ඔබ වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනාව අද දවසේදීත් මෙතෙන් සිට ආරම්භ කරන්නට අපි සූදානම්. පින්වත්නි, අද දවසේදී මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවා වදාළ රත්මලාන මල්ලිකාරාම වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද රණස්ගල්ලේ ඥානවීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. සුපින්වත්නිය, අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා තම සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරනවා ටී.එස්. පීරිස් මහත්මිය සහ ආනන්ද පීරිස් මහත්මයා කියන ඒ පුණ්‍යවන්ත පිරිස. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්මදේශනය ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං.
ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේ අංගේහි සමන්නාගතු වාචා සුභාසිතා හෝති නදුබ්බාසිතා අනවජ්ජා අනනුවජ්ජා ච විඤ්ඤුණං ඛතමේහි චතුහි ඉද භික්ඛවේ භික්ඛු සුභාසිතං යේව භාසිතා නොදුබ්බාසිතා ධම්මං යේව භාසිතං නොඅධම්මං පියං යේව භාසිතං නොඅප්පියං සච්ඡං යේව භාසිතං නෝ අලිකංති සාදු 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 සදහවත් පින්වත්නි ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා වෙත දේශනා කොට වදාළේ මහා කරුණාවෙන්. ඒ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ සද්ධර්මය අපගේ දෙසවනින් ශ්‍රවණය කිරීම අපි ලබාගත් මිනිසත් බව ඒ වගේම බෞද්ධකම අර්ථවත් කරන දෙයක්. ඒ නිසා ඒ උතුම් ධර්මය අප අහන්නට උවමන කරන්නේ බුද්ධ ගෞරවය ඒ වගේම දහම් ගෞරවය සංඝ ගෞරවය ඇති කරගෙන. එවිට තමයි මේ ධර්මය වචනයට පමණක් සීමා නොවී වචනය තුලින් පෙන්눔 කරන අර්ථය මනවින් මනස තුල කිඳා බසින්නේ. අපි නොඑක් දේ අහනවා. ඒ අසන දේවල් අතර ධර්මය හා සම්බන්ධව සුවිශේෂී බවක් ඇතිවන්නේ අපගේ ජීවිතය වෙනස් කරන්නට ප්‍රමුඛ සාධකයක් වෙනවා. ප්‍රධාන හේතුවක් වෙනවා. මේ ජීවිතය වෙනස් කරන්නට මේ යන ගමන වෙනස් කරන්න අලුත් මිනිසෙක් වන්න අලුත් සමාජයක් හදන්න අලුත් ලෝකයක් ගොඩනංවන්න බුදුවරු දහම් දෙසන්නේ. අපේ ජීවිතය අලුත් වෙන්නට ඕන. අලුත් වෙන්නට නම් ජීවිතය වෙනස් වෙන්නට ඕන. මේ සියල්ල වෙනකොට සමාජය අලුත් වෙනවා. ආකල්ප වලින් ඒ වගේම සංකල්ප වලින් මිනිස්සු හිතන පිළිවෙල වෙනස් කරනවා. ඒ වෙනස් කිරීමටයි බුදුවරු ලොව පහළවන්නේ. බුදුවරු තමයි මනුෂ්‍ය ප්‍රතිලාභයේ උත්තරීතර ඵලය නෙලාගන්නේ. උන්වහන්සේලාගේ වචනය කවදාවක්වත් නැතිවන්නක් නොවේ. මේ වචනය මේ විශ්වය තුල සෑමදාම පවතින්නේ උන්වහන්සේලා තුල පැවති ආධ්‍යාත්මික ශක්තියයි. එය භවයේ සංසාරයේ එක ආත්මයක්, ආත්ම දෙකක්, ආත්ම 100ක්, ආත්ම 1000ක් නොවේ. දීර්ඝ කාලයක් සතතාභ්‍යාස, නෛරන්තරයාභ්‍යාස, සාකල්යාභ්‍යාස. ඒ කියන්නේ නිරතුරුවම කරන ලද පුහුණු වීම.
අතරක් නෑරම කරන ලද පුහුණුවීම. ඉඳලා හිටලා ආවට ගියාවට නොවේ. ඒ පුහුණුවීම් කළේ සිත සකස් කරන්නටයි. සිත ශක්තිමත් කරන්නටයි. හිත ශක්තිමත් වන්නට නම් සිතේ තණ්හාව මුල් කරගත් සියලු කෙලෙස් කිලිටි දහම් ආසවයන් මේ සිතින් ඉවත් වෙන්නට ඕන. එසේ ඉවත් වූ කලයි මේ ආවරණය වූ ඒ වගේම නීවරණයන්ගෙන් ගහන වූ කාමච්ඡන්දාදී සිතවිලි පසකට තල්ලු වී සිතේ ප්‍රභාස්වර බව සිතේ දිදුලන බව එහි තියෙන මහා ශක්තිය ලෝකයට හෙළිදරව් වන්නේ. ඒ අනන්තය දක්වා විහිදු විය හැකි ඒ උත්තරීතර ශක්තිය අල්ප මාත්‍රයක්වත් අප තුළ නොවන්නට පුළුවන්. ඒ බුද්ධාදී උත්තමයන් හා සසඳන කල එනිසා පින්නතුනේ බුදුවරු දෙසූ දහම් කවරෙකුටවත් දෙසන්නට බැහැ. ඔබට තේරෙනවා ඇති මා එසේ කීයේ කුමක් මුල් කරගෙනද කියා. ඒ දහම දේශනා කරන්නට බෑ. එනිසා උඩින් පල්ලෙන් ඇතම් කෙනෙක් යම් යම් වචන ඇසුරෙන් මේ දහම දෙසන්නට ඉදිරිපත් වන්නේ නමුත් ඒවාෙහි පවත්නා මූලික ස්වභාවය පින්වත්නි අප තේරුම් ගත යුතු වන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නුවණ පාවිච්චි කරලා අපි තේරුම් ගත යුතු වන්නේ. මට විටක හිතෙනවා මෙසේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව ලෝකයාට දහම් දෙසීමට ටිකක් අදිමදි කළ අවස්ථාවක් තිබෙනවා. උන්වහන්සේ බුදු වූයේ අප වෙනුවෙන් නම් උන්වහන්සේ දහම් දෙසන්නට ඇයිදයි මැලි වූයේ. මැලි වූවා කියන වචනය වැරදි. උන්වහන්සේ ඉදිරිපත් නොවුනේ ඇයි එකපාරටම. මේ ආගමන උන්වහන්සේ සක්සුදක්සේ මැනවින් දකිනවා. මේ පණිවිඩය මේ රජස් කෙලෙස් රජස් වලින් පිරිච්ච මිනිසුන්ට කොහොමද දෙන්නේ? මිනිස්සු කොහොමද මේක තේරුම් ගන්නේ? මිනිස්සු තේරුම් ගන්න යමක් තමන්ගේ සංකල්ප වලින්, තමන්ගේ අදහස් වලින්. මෙය ලෞකික මෙවලමක් භාෂාව. භාෂාව යනු ලෞකික මෙවලමක්. අපේ අදහස් මේ ලෞකික දේවල් මුල් කරගෙනයි පාවිච්චි වන්නේ. මේ ලෝකෝත්තර තත්වයෙන් පවතින මේ ස්වභාවය, මේ අත්‍යුත්තම ධර්මය කොහොමද කියන්නේ? කොහොමද මිනිසු තේරුම් ගන්නේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ උපදින්නටත් මත්තෙන් ඇතැම් ශාස්ත්‍රවරු සිටියා යම් දෙයක් පිළිබඳව ස්ථිර වූ නිගමනයක් දෙන්නේ නැහැ. ස්ථිර වූ අදහසක් ප්‍රකාශ කළේ නැහැ. දැන් අප කල්පනා කරනවා එසේ ස්ථිර වූ අදහසක් ස්ථිර වූ නිගමනයක් නොදුන්නේ ඔවුන් නොදන්නා නිසාය කියා. එසේ සිතීම වැරදි කියා මා දකින්නේ. නොදන්නා නිසා නොව මේ පරමාර්ථය, මේ ව්‍යවහාරික සත්‍ය ඇසුරින් ඉදිරිපත් කරන්නේ කොහොමද? නේව සංඥා නාසඤ්ඤායතනය දක්වාම දියුණු කරගත හැකි මනසක් එදා මුනිවරුන්ට බුදුන් පහළවන්නට පෙරත් ඒ මිනිසුන් තුල පැවතුණා නම් මේ සංඥාවන් රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පංචස්කන්ධය තමයි එදත් අදත් කවදත් මේ සංඥාවන් ඇසුරෙන් තමයි අපි ලෝකයේ තේරුම් ගන්නේ. ඒ සංඥාවන් තමයි අපි භාෂාවකින් වචනයකින් ඒක වචනයකින් ඉදිරිපත් කරන්නේ. එතකොට කෙසේද මේ චිත්ත ශක්තිය මේ ලෞකික මෙවලමක් වූ මේ භාෂාවෙන් ලබා දෙන්නේ? ඒ නිසා අපි බොහොම පරිස්සම් වෙන්නට ඕන.
මේ බුදුබණ නිර්වචනය කරන්නට යාමේදී අපට තේරෙන ආකාරයෙන් පමණක් ඒ ඉදිරිපත් කිරීමට වඩා ඒ හැකිතාක් මනසින් තේරුම් ගන්නට සිතින් තේරුම් ගන්නට උනන්දු වෙන්නට ඕන. ඒ සඳහා බණ කියන එක බොහොම හොඳයි. බණ කියන එක බොහොම හොඳයි. බණ අසන එක බොහොම හොඳයි. අපේ ටීඑස් පීරිස් මහත්මිය ආනන්ද පීරිස් මහත්මාණන් අද මේ කරන්නේ ලොකු දෙයක්. වෙනදා තමන්ගේ ගෙදර ඥාතීන් හිතවතුන් සම්බන්ධ කරගෙන බණ ටික කිව්වේ. අද ලෝකයටම මේ ධර්ම දාණය දෙන්නට මේ ස්ථානයට ආවා. මේ වචනය මුළු බෞද්ධ ලෝකයේම මේ අසන මේ හා සම්බන්ධව ආශාවක් කැමැත්තක් ඇති ලෝකයටම ඔබගේ අනුග්‍රාහකත්වයේ ඇතිව ඒ ලබා දෙනවා. කොච්චර ආගේද? ඒ නිසා මේ උදාර වූ සංකල්ප මගින් උදාර වූ ක්‍රියාවන් බිහිවන සමාජයක්, උදාර වූ වචන එළියට එන සමාජයක් අප තුලින් නිර්මාණය වන්නට ඕන. බුදුරු දහම් දෙසුවේ අන්න ඒ සඳහායි. ඒ නිසා මේ ලෝකයේ යන පිළිවෙලටම යන්නට නොවේ මේ දහම. මේ ලෝකයේ යන පිළිවෙලටම යන්න නෙමෙයි. මේක පටිසූතගාමී ධර්මය. උඩුගම් බලා පීනීමක් හා සමානයි. ඒකට බය වෙන්න ඕනේ නැහැ. පොඩි දරුවාටත් ඒ ක්‍රියාව කරන්නට පුළුවන්. උඩුගම් බලා පීනන කෙනෙකු ලෙසින්. අන් අය පරේ විහිංසකා භවිස්සන්ති මයමෙත්ත අවිහිංසකා භවිස්සාමාති සල්ලේඛෝ කරණීයෝ. අන් අය මෙලෙසින් හිංසාකාරී ස්වභාවයන් නැතුව ක්‍රියා කරන්නේ වී නමුත් අපි අහිංසකයි. අන්න එබඳු වූ ස්වභාවයන් නැතිව ජීවිතයේ තමන් පාවිච්චි කරන වචනය තමන් කරන්නා වූ ක්‍රියාවන් ඉදිරිපත් කළ යුතුයි. එය වංචනික විදිහට, කපටි විදිහට නොවේ. මනසින් ඇතුලෙන් එන්නට ඕන. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බලන්න මේවා අපේ ජීවිතයට අපිට බොහොම සම්මත කරගන්න පුළුවන්. හරි දැක්මක් අවශ්‍යයි. අපි බෞද්ධයන් වශයෙන් අපි උත්පත්තියම අපේ අම්මලගෙන් තාත්තලගෙන් අපිට යමක් ලැබිලා තිබෙනවා. අපි බොහෝ වෙලාවට හිතන්නේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච දායාද අතර ලෞකික වෙනත් වාස්තවික භෞතික වස්තුන්. ඉඩම් කඩම් ගේ දොරවල් අරවා මෙව්වා. නමුත් අප කල්පනා කළ යුතු වන්නේ ඊට වඩා වැදගත්ම දේ වන්නේ උතුම් වූ ධර්මයක්, උතුම් වූ ප්‍රතිපත්ති මාලාවක්, උතුම් වූ සිරිත් සමුදායක් අපට අනුගමනය කරන්නට අපේ අම්මා අපේ තාත්තා අපට කියා දුන්නා. එයම අම්මාගේ තාත්තාගේ කකුල් අල්ලලා වඳින්න සුදුසු. පින් ඇති දරුවන් එසේ කල්පනා කරන්නේ. ඒ නිසා පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උත්තම ධර්මය අපේ ජීවිතය තුලින් දකින්නට, අපේ ජීවිතයේ එක් කොටසක් බවට පත් කරගන්නට මේ සංස්කෘතියත් එක්කම අපි දීර්ඝ කාලයක් අපි ඇවිල්ලා තිබෙනවා. මේ වචනය නිකම්ම වචනයක් නොවේ. මහා ශක්තියකින් ලෝකයට ලබා දුන්නු දෙයක්. එය අප සිත තුළ ඇති වෙන්න අර දැක්ම, අර දර්ශනය තුළ මොකද වෙන්නේ? ඇතුළ වෙනස් වෙනවා. සම්මා සංකප්ප. ඒ දැක්මක් තියෙන්න ඕන මිනිහෙක් වුණාම. නැත්තම් අයාලේ යන ජීවිතයක්. ඒ දැක්මක් ඕන. ඒ හරි දැක්මක් ඇති වෙනකොට තමයි, හරි අරමුණක් තියෙනකොට තමයි ඒහා සම්බන්ධව ඇදී යන සංකල්පනාවන් අදහස් සිත් තුළ ගොඩ නැගෙන්නේ. ඒ සංකල්පනාවන්ට අනුගතවයි වචනය තමන්ගේ ඇතුලේ තියෙන දේ අපි එළියට දෙන්නේ කුමකින්ද? වචනයෙන් සහ ක්‍රියාවෙන්. තමාගේ ස්වභාවය වචනෙන් පෙන්නනවා. තමාගේ ස්වභාවය ක්‍රියාවෙන් පෙන්නනවා. මේක තමයි සම්මා ආජීවය. ඒක යහපත් වූ කල ඒක සම්මා ආජීවය. එතකොට හොඳ කියන දේ සීමා කරන්න බෑ. දැන් අපි අප අතර හොඳ අය අපි තීරණය කරලා තියෙනවා. නමුත් හොඳ කියන දේ පින්වත්නි
මෙච්චරයි කියලා අපිට තීරණය කරන්න බෑ. අපි බුදු ගුණ සයුරක් විදිහට නම් කරන්නේ ඕකනේ. ඒ හොඳ දෙයෙහි කෙලවරට යාම. අපි එසේ කෙලවරට යන්නේ පින්වත්නි ආශාව නැති කිරීම තුලයි. හොඳට හිතන්න. ආශාව නැති කරන්න අඩු කරන්න මොකද වෙන්නේ? හොඳ කියන දේ ඉස්මතු වෙනවා මහා ශක්තියක් විදිහට. ඒ හොඳ හිතෙන් ගලාගෙන එන වචන අනුන්ට හිංසාවක්, අනුන්ට පීඩාවක්, අනුන්ට කරදරයක් කරන්න මොන අවස්ථාවකදීවත් යෙදෙන්නේ නැහැ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. බලන්න බුදුහාමුදුරුවෝ කොහොමද මේවා ඉදිරිපත් කළා තියෙන්නේ? මේවා මේ විදිහට අපිට ජීවත් වෙන්න බැරිද? පුළුවන්. අපිට බොරු නොකිය ජීවත් වෙන්නට බැරිද? පුළුවන්. බොරු නොකියනවා විතරක් නොවේ. අපි සත්‍ය ස්ථිර කරන්නට ඕන. සත්‍ය සන්දෝ තේතෝ සත්‍ය ස්ථිර වන ආකාරයට, ස්ථාවර වන ආකාරයට අපේ ජීවිතය ගෙන යන්නට ඕන. එහෙම නැතුව අපි බොරු කියන්නේ නැහැ කියන එකම නොවේ. බොරු කියන්නේ නැහැ කියන එකම නොවේ. සමහර වෙලාවට ඔබ සිතන්නට පුළුවන්. චාරිත්‍ර වාරිත්‍රයේ එතනක් තියෙනවා. තමා කළ යුතු තමා හල යුතු දේ. සත්‍ය සන්දෝ සත්‍ය එකිනෙක ගැළපිය යුතුයි. ඒ වගේම ඒක ස්ථිරව තමාගේ සිත තුළ පැවතිය යුතුයි. ඒ වගේම පච්චයිකු අවිසංවාදකෝ ලෝකස්ස කපටි විදිහට වචනය පාවිච්චි නොකළ යුතුයි. කපටි විදිහට වචනය පාවිච්චි නොකළ යුතුයි. හිංසාවක් නොවන විදිහට වචනය පාවිච්චි කළ යුතුයි. ඒ වගේම තමා පාවිච්චි කරන වචනය සමග්ගාරාමෝ, සමග්ග රතෝ, සමග්ග නන්දිය, සමග්ග කරණින් වාචං භාසිතා හෝති. සමගිය ඇති කරවන වචනයක් වන්නට ඕන. සමගිය හා සම්බන්ධව සතුට ඇති කරවන වචනයක් වන්නට ඕන. සමගිය ඇති කරවන්නක් වන්නට ඕන. අතනි දේවල් අහලා මෙතන කියන්න, මෙතන දේවල් අහලා අතන කියන්න. ඇත්ත වන්නට පුළුවන්. නමුත් මිච්ඡා සංකල්පනාවන් ගොඩ ගැසුණාට පස්සේ එතන තිබෙන්නේ වැරදි සංකල්පනාවන්. ඒ වගේම යාසා වාචා නීලා කන්නසුකා හදයංගම පේමනීය මෙලෙසින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා යම් කිසි වචනයක් ඔබ ඉදිරිපත් කරන්නේ නම් නීලා ඒක බොහොම නිවැරදි වූ එකක් වන්නට ඕන. නිවැරදි බව තමයි පදනම. කන්නසුකා කනට ප්‍රිය වචනයක් වන්නට ඕන. අනුන්ගේ හිත රිදවන සමහරලාට ගැහුවට පස්සේ ඉවරයි. නමුත් වචනයකින් ගැහුවාම ඒක දිගටම පවතිනවා සමහරුන්ගේ හිතවල. ආයුධයකට වඩා වචනේ නැමැති ආයුධයෙන් තව කෙනෙකුට ගහලා පොඩි පට්ටම් කරලා දාන්න පුළුවන්. ඒතරම් මේ වචනේ වැරදි විදියට පාවිච්චි කරපුවාම, හරි විදියට පාවිච්චි කරපුවාම මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි අවිඥානික ලෝකයටත් කතා කරන්නට පුළුවන්. මේ ආධ්‍යාත්මික ශක්තිය තුලින් ඇති කරගත් මහා ශක්තියෙන් මේ වචනේ බුදුරජාණන් වහන්සේට තිබිච්ච ශක්තිය අద్භූත ශක්තියක් නොවේ නෝ. නාලාගිරි වගේ ඇතුන් උන්වහන්සේ ඝාතනය කරන්නට ආපු අය. ස්වභාව ධර්මයේ උන්වහන්සේගේ ස්වභාවයේ මනවින් හඳුනාගත් ආකාරය ඔබ බුද්ධ චරිත කතා වස්තුවෙන් හොඳට අහලා තියෙනවා. මේ මිනිස් సంతානයේ මිනිස් හිතේ අප්‍රමාණ ශක්තියයි. මේ අප්‍රමාණ ශක්තියයි. අන්න එතෙන්ට අපි කෙතෙක් දුරට කිට්ටු කරලා තියෙනවද? අපි බෞද්ධයන් නම් මගේ වචනය මම මොන ආකාරයකට පාවිච්චි කරලා තියෙනවද? ඒ වගේම කාලවාදී, භූතවාදී, ධම්මවාදී, විනයවාදී, නිධානවතින් වාචම් භාසිතා. ඒ අවස්ථාවට ගැළපෙන වචනයක් වෙන්නට ඕන, අර්ථවත් වචනයක් වන්නට ඕන, සත්‍ය වූවක් වන්නට ඕන, ධර්මයේ පිහිටි වචනයක් වන්නට ඕන. ශික්ෂණය ඇති කරන වචනයක් වන්නට ඕන. එච්චර විතරක් නෙමෙයි. නිධානවතින් වාචං මෙන්න මේ තමයි ඊටාම ලස්සනම තැන.
යමක් කීවාට පස්සේ Tamanට හිතන්නට ඇතුලේ නිධානයක් හා බඳු වචනයක් වන්නට. මේක තමයි ධර්මයේ ස්වභාවය. අපිට ගොඩක් දේ හිතන්න. අපිට කොච්චර සිතුවත් බුද්ධ වචනය කියන දේ අපිට කොච්චර හිතුවත් අපිට කෙලවරකට යන්නට බැහැ පින්නතුනේ. අප්‍රමාණ මහා මුතු මැණික් ආකර බඳු මහා සිතිවිලි වලින් සිත පිරි ඉතිරි යනවා. සිතේ ශක්තියත් එක්කම ඉදිරියට එනවා. එවිට අපිට පේනවා මොනවාද මේ බාහිර තියෙන දේවල්. මේ ගෙවල් දොරවල් මේ යාන වාහන මේවා ඕන තමයි. නමුත් මේවාට වඩා ආධ්‍යාත්මික වශයෙන් එන මේ ශක්තිය කොච්චර වටිනවද කියලා. යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනං පනීතං. අපි හැමදාම පිරිත් කියනකොට රතන සූත්‍රයේ කියන පළවෙනි ගාථාව. මේ ලෝකයේ තියෙන මහාර්ග වූ රත්නයන්ට වඩා ස්වර්ගෙහි තියෙන රත්නයන්ට වඩා වෙනත් තැනක තියෙන රත්නයකට වඩා මට බුද්ධ රත්නය වටිනවා. මට බුදුරජාණන් වහන්සේ ඊට වඩා වටිනවා. මෙන්න මෙතනට එන්න මේ ධර්මයත් එක්ක බැඳුණු මහා ශක්තියක් සිත තුළ අන්තර්ගත වන්නට ඕන. එවිටයි සැබෑ ආදරය කියන දේ බුදුහාමුදුරුවන් හා සම්බන්ධව ඇතිවන්නේ. එවිට මේ සිත වැරද්දට ගමන් කරන වේගය අඩු වෙනවා පින්වත්නි. බොහොම ලස්සනට හොඳ මාර්ගයක අවතීර්ණ වෙනවා. ඒක ස්වාභාවිකව සිද්ධ වන්නේ. මේ කාටවත් හිත සන්තෝෂ කරන්න. එහෙම නැත්නම් බොරුවට ප්‍රදර්ශනයට ඒක එන්නේ. වචනය පාවිච්චි වන්නේ තමාගේ ක්‍රියාවන් සිදුවන්නේ හොඳ අවබෝධයකින්මයි. මේ සිතේ තිබෙනවා වංචනික ස්වභාවය තියෙනවා. මුඛම් පද්ම දලාකාරං වාචා චන්දන සීතල මදුතිෂ්ඨති ජිහ්වාග්‍රේ හෘදයේතු හලහල වෙන මුනිවරු ප්‍රකාශ කළා. හරිම ලස්සනයි පියුම් පතක් වගේ මූණ. වචනය බොහොම සිහිලල් සඳුන් අරටුවක් වාගේ බොහොම සිසිලසයි. වචන ඉදිරිපත් කරනකොට මුවග මීපෙනි හලනවා වගේ ලස්සන වචන ඉදිරිපත් වෙනවා. නමුත් හෘදයේතු හලාහලං හදවතේ තිබෙන්නේ විස අතරින් දරුණම විෂය හලාහල විෂයයි. ඒ වගේ මිනිස් සමාජයකයි අපිට කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. හදවතේ විස බෝම්බ තියාගෙන ඊ타මත්ම පහත් හැඟීම් තබාගෙන අර විදිහට පෙන්눔 කරන්නට පුළුවන් සට කපට වූ ස්වභාවයන්. මේවායේදී අපි ගොඩක් පරිස්සම් වෙන්නට ඕන. පරිස්සම් වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙන්න මේ වචනය අප මේ වගේ ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේ වගේ මිනිසුන්ගෙන් පිරිච්ච ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි මෙබඳු ලෝකයක ජීවත් වෙනකොට ඒ කපටින්ට අහු වෙන්න හොඳ නැහැ. මම ඒ බඳු කපටියෙක් වන්නට හොඳ නැහැ. මේක අපි තේරුම් ගන්නට ඕන. නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි චිත්තාභ්‍යන්තරයේ තුලට කාවදින්න අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස අපිට හඳුනා ගන්නට හැකියාව තියෙන්නට ඕන. සන්දිට්ඨික වූ ධර්මයක් අප කරන දේහි ප්‍රතිඵලය මේ මොහොතේම අපිට දකින්න පුළුවන් නම් එබඳු ක්‍රියාවන් කරා තමයි අපි බොහෝ වෙලාවට අපි සිත් යොමු වන්නේ. අපි එකටයි කැමති. අපි මේ මොහොතේ වැඩේ කරලා ඉවරලා තව අවුරුදු ගාණක් බලාගෙන ඉන්න තියෙන වෙනවනම් අපි ඒ වගේ දේවල් වලට එච්චරම සිත යොමු වෙන. ඒ වෙල කරන දේහි ප්‍රතිඵල මේ මොහොතේම දකින්නට තියෙනවා නම් හරි කැමති සිත කැමති. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ මේ ධර්මයේ සාන්දෘෂ්ටික වූ ධර්මයක් මෙලවදීම දකින්නට පුළුවනි. අකාලික වූ ධර්මයක් විවිධ අර්ථ වලින් ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. මේක එක කාලයකට අයිති වූ ධර්මයක් නොවේ. ඒහිපස්සික මේක ඒහිපස්සික ධර්මයක්. එන්න බලන්න යන කියන වචනයට සුදුසු. ඒ කියන්නේ තමා තුළ ධර්මයේ තුලින් සැබෑ වෙනසක් ගොඩ නැගී
තියෙනවා. බලන්න මේ අහවලා වගේ. ඒ ධර්මයෙන් ඔහුගේ ජීවිතය වෙනස් වෙලා තියෙනවා. ඉස්සර මෙසේ දැන් මෙසේ. ඒ වෙනස පේනවා. ඒ දරුවන්ට පේනවා. ඒ අම්මල තාත්තලට ඒ දරුවගේ වෙනස පේනවා. ඒ ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට පේනවා. Tamanට පේනවා. මේ වෙනසින් ඒ මිනිසා අලුත් වෙනවා. තම අලුත් පුද්ගලයෙක්, අලුත් සිතිවිලි වන්නේ සංසාරේ අපි එන මේ ගමන ගතානුගතිකයි. ගතානුගතිකයි, තණ්හාවට බරවයි, අවිද්‍යාවෙන් මුලා වෙලා. ඊට සාපේක්ෂකවයි අපගේ සිත්වල සිතිවිලි ඇතිවන්නේ. ගතානුගතිකයි. නමුත් ඒ මග වෙනස් කොට සපුරා අලුත් මගක් සොයාගන්නේ ආත්ම ශක්තියක් ඇති හොඳ අවබෝධයක් ඇති කෙනෙක්. අන්න ඒකයි. ඒහි පස්සික සිතින්ම දකින්නට ඕන ඕපනයික මේ ධර්මය. එවිට පින්වත්නි මේ වචනය තුල තිබෙන ශක්තිය මහා ශක්තියක්. ඒක නිකම් මේ හුලඟට එකතු වන වචනයක්ම නොවේ. එය අකාලික වූ සත්‍යයක් ඒ වචනය තුල තිබෙනවා. එතන තිබෙනවා. ඒක දකින්නට පුළුවන්. එන්න මේ බඳු දහමක්. මේ බඳු වචනයක්. හැම කෙනෙක්ම තමාගේ සියලුම හැකියාවන් ලෝකයට ඉදිරිපත් කරන්නේ ඇතුළත තියෙන හැඟීම් වචනය මුල් කරගෙනයි. එනිසා අපි වචනය භාෂාව අපි හරි හැටියට පාවිච්චි කරන්නට ඕන. භාෂාව හරියට පාවිච්චි කරන්නට ඕන. ශිෂ්ට සම්මත සමාජයක භාෂාව කියන එක ඉතාමත්ම හොඳින් තියෙන්නට ඕන. ව්‍යාකරණයක් තියෙන්නේ භාෂාවක ශිෂ්ට විදිහට පරිහරණය කරන්න භාවිතා කරන්න. නමුත් අද හුඟක් වෙලාවට මාධ්‍යවල භාෂාව අරගෙන බලපුවාම අච්චාරු වෙච්ච භාෂාවක්. මේක මේ විදිහේ වචන ඊට පස්සේ අපේ කොල්ලෝ කෙල්ලෝ උච්චාරණය කරන්නේ කතා කරන්නේ. කැඩිච්ච සිංහල, කැඩිච්ච ඉංග්‍රීසි. මේවා තමයි අනාගතයේදී අපේ භාෂාවේ පවතින. පින්වත්නි මේ වෙලාවේදී මේ ටිකත් කියන්න ඕන. අපේ හාමුදුරුවෝ පාලියෙන් තමයි බුද්ධ ධර්මය සංග්‍රහ කරගෙන රචනා කරගෙන ආවේ. මේ හා සම්බන්ධවත් යම් දෙනාගේ නොඑක් මතවාදයන් තියෙනවා වන්නට පුළුවන්. ඒක වැඩක් නැහැ. අපේ හාමුදුරුවෝ මේ බුද්ධ ත්‍රිපිටක ධර්මයේ පරිවර්තනය කළා. ඊටාම වියත්, උගත්, ප්‍රතිබල, ව්‍යක්ත භික්ෂුන් වහන්සේලා අතීතයේදී මේ ත්‍රිපිටකය පරිවර්තනය කළා. බුද්ධ ජයන්ති සංස්කරණයන් වගේ. ඊට අමතරව වෙනත් සංස්කරණයන් තිබෙනවා. නමුත් අපි පිළිගත් සංස්කරණය වන්නේ බුද්ධ ජයන්ති මුද්‍රණය. ඒකේ භාෂා ව්‍යවහාරය අරගෙන බලපුවාම පාලි තේරෙනවා, සිංහල තේරෙන්නේ නැහැ. පාලිය හොඳට තේරෙනවා, සිංහල තේරුම් ගන්න අමාරුයි. ඒක කෙනෙකුට විමසන්නට පුළුවන් ඇයි මොකටද මේ වගේ භාෂාවකට පරිවර්තනය කළේ කියලා. පින්වත්නි, ඊටාම සැලකිල්ලෙන් ඒක කළේ. ඒ සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඒක එහෙම නොකළා නම් හොඳයි නේද කියලා. මේක කියවන්නට ඕන, මේක තේරුම් ගන්නට ඕන පින්වත්නි. ඒහා සමාන හදවතක් ඇති සහෘද වූ මානසිකත්වයක් ඇති කෙනෙක්. ඒක තේරුම් ගන්නට ඕන. මොකද මේක වචනයකින් ඉදිරිපත් කරන දහමක්ම නොවේ. සමහරලාට අද තේරෙන භාෂාවෙයි කියලා ওই කැඩිච්ච සිංහල කැඩිච්ච ඉංග්‍රීසිත් එක්කම දාලි වෙරලා මේක පරිවර්තනය කළොත් සිද්ධ වන්නේ කුමක්? අනාගතයේදී සිදුවන්නේ කොහොමද? වර්තමානයේදී අපිට ඉතින් මේවා තියෙන ඉඳ හොඳයි. මේවා අනාගතයට ඇතුළු වෙනකොට කුමක්ද සිද්ධ වන්නේ? සහරි පරිස්සම් වෙන්නට ඕන. අපි මේ බුද්ධ ගෞරවය අපේ වචනය තුල තියෙන්නට ඕන. මේ දහම් ගෞරවය මේ වචනය තුල තියෙන්නට ඕන. ඒ සංඝ ගෞරවය මේ වචනය තුල තියෙන්නට ඕන. එවිට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ මනසින් උකහා ගන්නට පුළුවන් පුද්ගලයෙක් වෙනවා.
අපි වචනය නොවේ. දැන් අපි කොච්චරනම් මේ සූත්‍ර ධර්ම අහලා තියෙනවද? නමුත් වැඩි ඕනේ කරණීය මෙත්ත සූත්‍රයවත් ඔබ හරි හැටියට ඔබගේ ජීවිතයත් එක්ක බද්ධ කරගෙන තියෙනවා. රතන සූත්‍රය එන මොන බණ ඇහුවත් නැතත් මේ සූත්‍ර දෙක හරියට පැත්තකට වෙලා සිහි කරනවා නම් පින්වත්නි, හොඳට අධ්‍යයනය කරනවා නම් මානසික සංකල්ප පින්වත්නි මහා ශක්තියක් ගොඩනංවනවා. කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය. අපි කරන්නේ ඔවා පිරිත් කියා පිරිත් නූල් ගැට ගහන එක නෙවෙයි. මේ ටික විතරයි. ඒවා හැල්ලු වෙලා තියෙනවා. නමුත් මේවා අපි හරියට මේ උච්චාරණය කරන වචනයත් එක්ක යෙදුණු සංකල්ප, අදහස්, කරුණාව, මෛත්‍රියත් එක්ක එකට එකතු වන්නට ඕන. පිරිත් එක වටිනාකම ඇතිවන්නේ පිරිත් කීමේදී ඒ බඳු වූ ආනන්දත් හේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කියලා නෙවෙයි කියන්නේ. අනන්ද තෙරුන් වාගේ කරුණා සහගත සිතක් ඇති කරගෙනයි පිරිත් කිව යුතු වන්නේ. කොච්චර කාරුණික වූ මනසක් සිතේ තියෙන්නට ඕන. එතකොට තමයි මේ වචනේ ශක්තිය ඒ අපේක්ෂිත පුද්ගලයා කරා ගමන් කරන්නේ. එතකොට තමයි මේ ආශිර්වාදය ලබන්න පුළුවන්කම තිබෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ විශාලා මහනුවර පැවති තුන් බිය සමනය කළේ මෙන්න මේ කාරුණික වූ මනසින් මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ප්‍රකාශ කොට. එනිසා පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය තුලින් අපේ වචනය වෙනස් වෙන්නට ඕන, බොරු කියන ස්වභාවය වෙනස් වෙන්නට ඕන, කේලාම් කියන ස්වභාවය වෙනස් වන්න. ඒවා නැති වෙන්නට. ඒවා නැති වෙන්නට ඕන. ඒ වගේම හිස් වදන්, පරුස වචන ඒවා ජීවිතයෙන් ඈත් වෙන තරමට පින්වත්නි අපි බුදුහාමුදුරුවෝ ළඟට කිට්ටු වෙනවා. අපි උන්වහන්සේ දකිනවා. උන්වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙනවා. අන්න එතකොට තේනවා මොන රත්නයටත් වඩා මට බුද්ධ රත්නය වටිනවා. ආනන්ද හාමුදුරුවෝ එහෙමයි පිරිත් දේශනා කරේ රතන සූත්‍රයෙන්. විශාලා මහනුවර මොන රත්නයටත් වඩා ස්වර්ගයේ තිබෙන වෙනත් ලෝකයක තිබෙන රත්නවලට වඩා මට බුදුහාමුදුරුවෝ මට වටිනවා. නනෝ සමං අත්ති තථාගතේන. ඒ තථාගත රත්නය හා සමාන කෙනෙක් මට නෑ. අන්නේ බඳු සංකල්පනාවන් අපගේ සිත් තුළ ගොඩනගන්නට බැරි නම් ඊට මෙහා හෝ යම් මට්ටමකින් අපගේ ජීවිතය පින්වත්නි මානසික ශක්තියක් ගොඩනගන්නට ඕන, ගොඩනගන්නට ඕන. මේ මානසික ශක්තිය නොමැතිව මේ ලෝකේ බුද්ධ ධර්මයෙන් වැඩක් ගන්නට පුළුවන් කමක් නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සූත්‍ර ධර්මයක් තමයි මම මාතෘකා කරේ. තාම මම ප්‍රකාශ කරේ මේ වචනය හා සම්බන්ධව නෙවෙයි. ඒකට කමක් නැහැ. අපි ඒ ටික තේරුම් අරගෙන ඕන බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ මේ ඉතිරි ටික තේරුම් ගන්න. චතුයි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ වාචා සුභාසිතා හෝති නෝ දුභාසිතා. අංග හතරකින් සමන්විත වන විටයි වචනය සුභාසිතයක් වන්නේ, දුර්භාසිතයක් නොවන්නේ. සුභාසිතයක් වන්නට ඕන විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් තමන් පාවිච්චි කරන වචන අනුන් සනසන, ඒ වගේම ඊටාම කාරුණික වදන් වන්නට ඕන. එතකොට තමයි මේ බුද්ධ චීවරයෙන්, මේ අරහත් දජයෙන් මේ ඇතුළත තියෙන ස්වභාවය එළියට එන්නේ. අපි ඊටාමත්ම දරුණු වචන පාවිච්චි කරනවා නම් පින්වත්නි, අපි බුදුහාමුදුරන්ගේ ඌෂ්ණයවත් අපිට වැදිලා නැහැ. ඒ ධර්මයේ ඌෂ්ණය අපිට වැදිලා නැහැ. ඒ ධර්මයේ අපගේ ජීවිතයත් එක්ක බද්ධ වෙන්නට ඕන. එතකොට තමයි ඒ වචනයත් එක්ක, එතකොට අපි බොරු කියන්නේ නැහැ. සමහරලාට අම්මලා තාත්තලා දූ දරුවන්ට ටිකක් සැරෙන් කතා කරන අවස්ථාවන් තියෙනවා. එතන තිබෙන්නේ ඇතුළත කුමක්ද? කරුණාව. ගමේ ගොඩේ වෙනත් කෙනෙක් සමහර වෙලාවට ඊටමත් පරුස වචනෙන් එම වචනම පාවිච්චි කරලා බනින්නට පුළුවන්. අර්ථ දෙකක්
බව තේරුම් ගන්නට ඕන. චේතනාව ඒක ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. ඉතින් සමහර වෙලාවට අද ඉන්න දූ දරුවන්ට මේක වෙනස තේරුම් ගන්නට බෑ. අම්මලා තාත්තලා අපට මේ විදියට කතා කරනවා කියලා ඒවයින් උරණ වෙනවා. ජීවිතයට තමන් සමහර වෙලාවට ඒක තමාගේ ගමන කඩාකප්පල් කරගන්නට අම්මලා තාත්තලා සමග තියෙන සම්බන්ධතාවය දුරු කරගන්නට මේ බොරු දේවල් ඔළුවේ කර පින්නාගෙන සමහර දෙනෙක් එහෙම හිතනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන. වැඩිහිටියනුත් තේරුම් ගන්නට ඕන. දරුවනුත් තේරුම් ගන්නට ඕන. දෙපිරිසම තේරුම් ගන්නට ඕනේ වදන් පාවිච්චි කිරීමේදී හරි විදියට පාවිච්චි කරන්න. අපේ හැඟීම් තෙරපවගෙන තිබිච්ච හැඟීම් එළියට දාන්න නම් යන්නේ ඉතින් බොහොම දරුණු වචන වෙන්නට පුළුවන්. එහෙම නොවේ. දරුවා තමාගේ ශිෂ්‍යයා තමාගේ අසල්වැසියා හදා ගැනීමට නම් ඔවුනගින් කරදරයක් නොවන්නට නම් අප පාවිච්චි කරන්නා වූ වචන අපටත් කරදරයක් නොවන්නට ඕන අනාගතයේදී අන් අයටත් කරදරයක් හිසරදයක් නොවන්නට ඕන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කරුණු 4කින් යුක්ත වූ වචනය සුභාසිතයක් වෙනවා දුර්භාෂිතයක් වන්නේ. මොනවාද ඒ කරුණු 4? කරුණුවත් ටිකක් දැනගන්න එක හොඳයි. සුභාසිතං යේව භාසිතා නෝ දුභාසිතං. සුභාසිතයක් හොඳ වචනයක්. හොඳ වචනයක් කියලා කිව්වාම අනුන්ගේ සිත් නොතලන නොපෙළෙන හිංසාවක් ගෙන නොදෙන වචනයක්ම විය යුතුයි. සුභාසිත සුභාසිත දජා ඉසයෝ ඍෂිවරු මුනිවරු තමාගේ කොඩිය කරගත්තේ සුභාසිතයයි. ඒ කියන්නේ හොඳ වචනයයි. හොඳ වචනය තමයි ඔවුන්ගේ කොඩිය කරගත්තේ. එතනින්නේ සියලුම දෙනාම තමා වෙතින්ට එනවාද තමා වෙතින් ඉවත් වෙනවාද මේ වචනය. කොඩියෙන් පෙන්වන්නේ තමාගේ ස්වභාවය නෙව. දැන් අරහත් දජය කියලා නෙව මේ චීවරයට නම් කරන්නේ. රහතන් වහන්සේලා පාවිච්චි කරපු වස්ත්‍රය මේ චීවරේ අරහත් දජය. මුනිවරුන්ගේ කොඩිය වන්නේ සුභාෂිතයයි හොඳ වචනයයි. ඔවුන් වෙතට පිරිස ආකර්ෂණය වන්නේ ඔවුනගේ ස්වභාවය. දැන් අපේ රටේ කොඩිය සිංහ කොඩිය. එයින් පෙන්නනවා මොවුන් ලාංකිකයෙක් කියලා. ඒ වගේ යමෙකුගේ වචනයෙන් ප්‍රකාශ කරනවා ඔහුගේ අභ්‍යන්තරගත ස්වභාවය. අභ්‍යන්තරගත ස්වභාවය. මුනිවරු වාගේ වන්නට නම් මුනිවරයෙකු ළඟ තියෙන්නට උවමනා කරන වටිනා දේ නම් හොඳ වචනයයි. අන්න සුභාසිතය හිංසාවෙන් තොර අනුන්ගේ සිත් නොතලන නොපෙළෙන සිතක්ම විය යුතුයි. ඒ සුභාසිතයයි. තමේව වාචම් වාසෙය්‍ය යායත්තානන්න තාපයේ පරේචන විහිංසෙය්‍ය සාවේ වාචා සුභාසිතා. යම්කිසි වචනයක් පාවිච්චි කළාට පස්සේ තමන් ඒ වචනය දෙස බලලා නැවත තැවීමක් ඇති නොවන්නේ නම් සමහර වෙලාවට සමහර වචන පාවිච්චි කළාට පස්සේ තමන් කල්පනා ෂා මේක නොකිය හිටියනම් හොඳයි නේද කියලා. ඉතින් අලිය තුන් දාලවත් ගිය වචනේ ආපහු වැදලා ගන්න බෑනේ. නමුත් අන්න ඒක තමයි කට වට කර වැට බැන්දත් රට වට කර වැට බැන්දත් කට වට කර බෑ බඳේ. හරි පරිස්සම් වෙන්නට ඕන. පැලෑණි මහානායක හාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී දුන්න හොඳ උපදෙසක් තමයි පිටරට යන හාමුදුරු නමකට උන්වහන්සේ කටින් ඇතුළට ගන්නා දෙයක් කටින් පිට කරන දෙයක් පිළිබඳව පරිස්සම් වෙන්න. එච්චරයි. තමා ගන්නා වූ ආහාර පාන පිළිබඳව පරිස්සම් වෙන්න. තමා කියන දේ පිළිබඳව පරිස්සම් වෙන්න. මෙච්චර. මේක නේද හොඳම අවවාදය. හොඳම අවවාදය. තමා පාවිච්චි කරන වචනය කියන්නට මත්තෙන් දෙවතාවක් හිතන්න පුරුදු වෙන්න. බොහෝ වෙලාවට අපි හැඟීම් වලට යට වෙනවා. හැඟීම් වලට යට වුණාට පස්සේ
අපේ හැඟීම් ඇතුලේ තියෙන දේවල් පහත් හැඟීම් එනකොට පහත් වචන ඉස්සරහට එනවා. පහත් වචන ඉස්සරහට එනවා. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්නට ඕන. සී කල්පනාව තියෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවානේ සතිපට්ඨානය, සී කල්පනාව. ආන් දැන් තේරුම් ගන්න. මේ ඔය භාවනා කරනකොට ඔය ඒ සී කල්පනාව විතරක් නෙමෙයි. අපි මේ එදිනෙදා ජීවිතයේදී දරුවන්ට පාවිච්චි කරන වචනත්, දරුවන් අම්මලා තාත්තලාට අන් අය සමග ගනුදෙනු කරනකොටත් ඒ වචනය පිළිබඳව දෙවතාවක් හිතන්නට ඕන. නැවත කී දේ ආපහු සකස් කරන්නට පුළුවන් කමක් නැහැ. බොහොම පරිස්සම් වෙන්නට ඕනෑ කරන තැන් පින්වත්. අපි ඉහළම තැනට යන්නට මත්තෙන් පල්ලෙහා මට්ටමේ ස්වභාවයෙන් අපි පටන් ගන්නට ඕන. මන් ළඟ තියෙන අඩුපාඩුවක් මම මේ සමහර වෙලාවට මේ විදියට මම පාවිච්චි කරන වචන තියෙනවා. ඒවා Taman තව කෙනෙකුට නිකන් ඊයකින් විද්දා වගේ බොහොම දරුණු වචන වන්නට පුළුවන්. මම ඒ විදිහේ වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. මා පිළිබඳව යම්කිසි අපවාදයක් ඇති වෙනවා මේ නිසා. මෙන්න මේ ආකාරයෙන් අපිට හිතන්නට පුළුවන්කම තිබෙනවා නම් අන්න අලුත් වෙනවා හිත. ඒ පැත්තට හිත ගමන් කරන වේගය අඩු වෙනවා. සී කල්පනාව හැම දෙයකටම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවන් අපි හරියට තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා. සුභාසිත භාසී හෝති. සුභාසිත වචනයක් පාවිච්චි කරන්නට පුළුවන්. බොරුවක් කවදාවක්වත් සුභාසිතයක් වන්නේ නැහැ. කේලමක් කවදාවක්වත් සුභාසිතයක් වන්නේ නැහැ. ඒ වගේම රළු වචනයක් කවදාවක්වත් සුභාසිතයක් වන්නේ නැහැ. හිස් වචනයක් කවදාවක්වත් සුභාසිතයක් වන්නේ නැහැ. හොඳ වචනය කුමක්ද කියා දැන් අපිට තේරුම් ගන්නට පුළුවන්. ධම්මං යේව භාසිතං නෝ අධම්මං. ධර්මයමයි ඒ වචනය තුල අන්තර්ගත වන්නේ, අධර්මයේ නොවේ. තමාගේ ජීවිතයට යම්කිසි බැල්මක්, දර්ශනයක්, වටිනාකමක් නිධානවතින් වාචං හිතන්නට ගොඩක් දේ තියෙන වචනයක්. ඒක තමයි ධර්මය කියන්නේ. ඒ වගේම පියං යේව භාසිතා නෝ අප්පියං. ප්‍රිය වූවක්ම කතා කරන්න, අප්‍රිය වූවක් කතා කරන්නට යන්න එපා. සමහර අවස්ථාවන් ඉදී ප්‍රකාශ කරනවා සත්‍ය වුවත් කෙනෙකුට අප්‍රිය නම් තමා තේරුම් ගන්න කතා කළ යුතු වෙලාව. සුගත කියන ගුණයෙන් බුදුහාමුදුරුවෝගේ ගුණය පෙන්눔 කරන්නේ වචනය යෙදෙන ආකාරය උන්වහන්සේ හරියට දන්න නිසා. ඒ වගේම සච්ඡං යේව භාසිතං නෝ අලිකං. සත්‍යම ප්‍රකාශ කළ යුතුයි. අසත්‍යයෙන් වැළකිය යුතුයි. මෙන්න මෙලෙසින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සුභාසිත සූත්‍රයේ කොටසක් තමයි ඔබට මතක් කරනු ලැබුවේ. පුළුවන් තරම් අපි අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්න. එම සම්බන්ධ කරගත්තාම පිටින් එන ප්‍රශ්න ටිකක් අඩු වෙනවා. ඇතුළතින් නැගෙන ගිනි දැල්ලත් අඩු කරගන්න පුළුවන්. ඉතින් හොඳයි. නිවුණු ජීවිතයක් ඒ ජීවිතය. නිවෙන්නයි අපි බණ අසන්නේ. නිවුණු බවක් ඇති කරන්නයි බුදුරජුන් අපට දහම් දෙසුවේ. එය ප්‍රායෝගික වශයෙන් අපගේ ජීවිතය ඇති වෙනකොට අපි බුදුහාමුදුරුවන්ගෙන් කවදාවක්වත් ඉවත් වෙන්නේ නැහැ. අපි උන්වහන්සේ සරණ යන, උන්වහන්සේ පිහිට කරගෙන සිටින සැබෑ ශ්‍රාවකයන්, සැබෑ ශ්‍රාවිකාවන් බවට පත් වෙනවා. අන්න ඒ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් සරණ යන ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙසින් ප්‍රායෝගිකව ජීවිතයට මේ සියල්ලක්ම සම්බන්ධ කරගෙන කටයුතු කරන්නට මේ සූත්‍ර ධර්මයෙන් උගත් කොටස් ඔබගේ ජීවිතයට ඒකාන්ත වශයෙන්ම ශක්තියක් වේවා. මෙලොව සැනසුණු බව, පරලොව සැනසුණු බව, කෙලවර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට ඒකාන්ත වශයෙන් මේ ධම ප්‍රතිෂ්ඨාවක්ම වේවා කියා කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්වත්නි, දැන් කවුරුත් පින් අනුමෝදන් වන්න. ඊට වටිනා පුණ්‍ය ක්‍රියාවක්, යහපත් ක්‍රියාවක් මේ අවස්ථාවේදී ඔබ විසින් ඉටු කරනු ලැබුවේ. ටීඑස් පීරිස් මහත්මියත් ආනන්ද පීරිස් මහත්මාණන් ප්‍රදාන මේ ස්ථානයට පැමුණුණු සියලු දෙනාම වගේම මේ බණ ඇසු ලංකාව පුරා ලෝකේ පුරා වාසය කරන්නා ඔබ සියලු දෙනාම මේ කාලය මේ අවස්ථාව ඊටාම උතුම් දෙයකට තමාගේ දෙසවන් යොමු කරනු ලැබුවේ. උතුම් ධර්ම දානයක් යහපත් දෙයක් සඳහා තමන්ගේ කාලය කැප කළා වැය කළා කියලා සම කල්පනා කරන්න. අද මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් අපේ ටීඑස් පීරිස් මහත්මිය ආනන්ද පීරිස් මහත්මාණන් සිද්ධ කරන්නේ බොහොම සත්පුරුෂ චේතනාවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕනෑ කරන යුතුයකමක් වශයෙන් සලකාගෙන. පීරිස් මහත්මිය දහම් පාසල් ගුරු මාතාවක ලෙසින් දීර්ඝ කාලයක් ඒ වගේම බෞද්ධ බාලිකා විද්‍යාලයෙහි ගුරු මාතාවක් ලෙසින් දීර්ඝ කාලයක් සේවය කරලා තමාගේ මුළු ඥාතීන් පමණක් නොවේ සෑම දෙනාම මගේ දරුවන් කියන ආකල්පෙන් බලන අම්මා කෙනෙක් වශයෙන් අපි බොහොම හඳුනන කෙනෙක්. එනිසා එතුමිය තමාගේ සහෝදර මහත්මා ආනන්ද පීරිස් මහත්මාණන් මේ ඥාතීන් හිතවතුන් કોઈ කවුරුත් එකතු වෙලා අද මේ පින්කම සිද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙනවා පරලෝසපත් ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම පරලෝසපත් ගල්කිස්ස බෞද්ධ බාලිකාවේ විදුහල්පතිනි පී මුතු කුමාරණ සහ රාණි ගුණරත්න මහත්මිය ඇතුළු ගුරු මෑණිවරුන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම ආශිර්වාද කිරීම සඳහා දැනට ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපතිව වැඩ වාසය කරන ගරු වහංගම ධම්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම මේ බෞද්ධ මාධ්‍ය ජාලය පවත්වාගෙන යාම සඳහා අනුශාසකයන් වහන්සේ වශයෙන් කටයුතු කරන අතිගරු දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නටත් තමාගේ දරු මුණුපුරු සියල්ලන්ටම මේ අවස්ථාවට සහභාගී වූ සෑම කෙනෙකුන්ටම මුළු ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට තමයි අද මේ පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දුල යහපතක් වේවා කියන මෛත්‍රී සාගත සිතවිලි ඇති කරගෙන ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ලබාගත් සියලුම කුසලානිසංසයන් පරලෝසපත් මව්දෙමව්පිය ආදී සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. මේ පින් ලබා සෑම කෙනෙක්ම සුවපත් වෙත්වා නිවනින් සැනසෙත්වා කියන කාරුණික හැඟීමෙන් කවුරුත් ඥාතීන් වෙනුවෙන් සාදු කියා පින් අනුමෝදන් කරන්නට. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා සම්බුද්ධ ශාසනය හොඳින් ආරක්ෂා කෙරෙත්වා. ඔබ සියලු දෙනාටම මුළු මහත් ලෝකවාසී ජනතාවටද සියලු දෙවියන්ගේ දේවාශීර්වාදය දේවාරක්ෂාව සැලසේවා. දෙවියන් පතන බෝධියකින් නිවන් සුව ලබත්වා කියන හැඟීමෙන් දෙවියන්ටත් සාදු කියා පින් දෙන්න. අවසාන වශයෙන් අප සියලු දෙනාටම බුද්ධ ආදී වූ උත්තමයන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අමා මහ නිවන් සුවයෙන් සැනසීම වේවා කියා කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා කරගන්න. සකල විධ ලෝක සත්වයන් දහම් සෙසිලෙන් සුවපත් කරනු පිණිස අද දවසේදී ධර්මදේශනය පවත්වා වදාළ රත්මලාන මල්ලිකාරාම වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද රණස්ගල්ලේ ඥානවීර ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත
උතුම් දහමින් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.